හොඳයි. අපි පුතාලා දැන් සමාගම් වර්ග කියන මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ සමාගම් වර්ග කියන මාතෘකාව යටතේ අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි ගත්තාම සමාගම් වර්ග ප්‍රධාන වශයෙන්ම ගත්තාම ඔයාලට මතකද සමාගම් වර්ග කියන ඒවා බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට. මොනවාද මේ ප්‍රධාන කොටස් තුන? එකක් සීමා සහිත සමාගම් තියෙනවා. අනිත් එක සීමා රහිත සමාගම් තියෙනවා. අනිත් එක ඇපෙන් සීමිත සමාගම් තියෙනවා. එතකොට ඔයාලට මතක ඇති දැන් මීට කලින් අපි සීමා සහිත සමාගම් පිළිබඳව සාකච්ඡා කළා. ඒකෙත් ඔයාලට මතක ඇති සීමා සහිත පෞද්ගලික සමාගම් පිළිබඳවයි සීමා සහිත පොදු සමාගම් පිළිබඳව මේ දෙකේ වෙනස්කම් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊට අමතරව තව තියෙනවා පුතා සීමා සහිත අක්වෙරළ සමාගම් තියෙනවා. අක්වෙරළ සමාගම්. හරි. දරුවනේ අක්වෙරළ සමාගමක් කියලා කියන්නේ මේ වගේ දෙයක්. අක්වෙරළ කියන වචනේ තේරුම තමයි අක්වෙරළ කියලා කියන්නේ වෙරළින් පිට කියන එක. ඒ කියන්නේ ලංකාවේ මුදු සීමාවෙන් පේන ලංකාවෙන් ඉච්ච හැටි. හරි. ඕමයි. ලංකාවේ මුදු සීමාවෙන් එළියේ බිස්නස් කරන්න පුළුවන් සමාගම් තමයි අක්වෙරළ සමාගම් කියලා කියන්නේ. මෙයාලගේ පළවෙනි සංස්ථාපනය නැත්නම් පළවෙනි ලියාපදිංචිය ලංකාවේ සමාගම් පනත යටතේ මෙරට තමයි සිද්ධ වෙන්නේ. ඒ ලංකාවේ රෙජිස්ටර් කළාට ලංකාවේ බිස්නස් කරන එක තහනම් මේගොල්ලන්ට. ඒගොල්ලන් තහනම්. ලංකාවේ ව්‍යාපාර කරන එක තහනම්. ඒතර ඒගොල්ලෝ මෙහි රෙජිස්ටර් කළා ලංකාවේ මුදු සීමාවෙන් එළිය ව්‍යාපාර කරන සමාගම් තමයි අක්වෙරළ සමාගම් කියලා කියන්නේ. උදාහරණ නැව් සමාගමක් ඒකට උදාහරණයක්. නේ? නැව් සමාගමක් සමහර ලංකාවේ රෙජිස්ටර් කරලා ලංකාවෙන් එළිය තමයි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ. හරි? ලංකාවට විතර දෙවෙලේ නොවුනාට දැන් ලංකා ආගමන විගමන පනත යටතේ ලංකාවට ඇවිල්ලා දවස් 90ක් යනකම් ලංකාවේ කෙනෙක් කියලා පිළිගන්නේ. ඒ කියන්නේ මේ පිටරටක බිස්නස් කළා මෙහෙට ඇවිල්ලා සතියක් ඉඳියා කියලා ලංකාවේ කියලා පිළිගන්නේ. එතකොට ලංකාවේ මුදු සීමාවෙන් එළිය ව්‍යාපාර කරන සමාගම තමයි අක්වෙරළ සමාගම් කියලා කියන්නේ. නමින් විශේෂ වශයෙන් අඳුරගන්න හැකියාවක් නැහැ. සමහරට ওই මූදට සම්බන්ධ නමක් දැම්මොත් ඔය මැරින් එතකොට ඔය තියෙන ඒ වගේ නමක් දැම්මොත් ඇක්වා ඒ වගේ නමක් දැම්මොත් සමහරට ඒවා අක්වෙරළ සමාගම වෙන්න පුළුවන්. නමින් අඳුරගන්න විශේෂ හැකියාවක් නැහැ. ඉතින් මේවා ඉතින් වාසි තියෙන එකක් තමයි ලංකාවේ නම විදේශ රටවල පැතිරෙනවා. අනිත් එක ලංකාවේ ශ්‍රමිකයන්ට විදේශ රැකියාව හම්බ වෙනවා. දැන් නැව් සමාගම් වල වැඩට ගන්න ලංකාවේ කට්ටිය. නේ? ඒතොර ඒක විදේශ රැකියාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි මේ වගේ සමාගම් ලියාපදිංචි කරනකොට ලියාපදිංචි ගාස්තුවට අමතරව යම්කිසි මුදලක් ඩොලර් වලින් තැන්පත් කරන්න ඕනේ ලංකාවේ සමාගම් රෙජිස්ටර් කාර්යාලය තුල. ඒතොර ඒ විදේශ විනිමය වාසියම ගන්න අනිවාර්යෙන් අපිට හැකියාවක් තියෙනවා. ඒ වගේ වාසි තියෙනවා අක්වෙරළ සමාගම් වල. හරි? ප්‍රධාන අවාසියක් තමයි ලංකාව ඇතුලේ මේගොල්ලන්ට ව්‍යාපාර කරන්න දෙන්නේ නැති එක තමයි ප්‍රධාන අවාසියක් වෙන්නේ. ඒ වගේ අක්වෙරළ සමාගම් දැන් ඊට අමතරව තව පුතේ නිර්ණයවාසික සමාගම් කියලා જાතියක් තියෙනවා. නිර්ණයවාසික සමාගම් මේවට අපි කියනවා විදේශීය සමාගම් කියලා. අපි අක්වෙරළ සමාගම් පිළිබඳව සාකච්ඡා කරනකොට නිර්ණයවාසික සමාගම් පිළිබඳව ඔයගොල්ලන්ට කියලා දෙන්න වෙනවා. නිර්ණයවාසික සමාගම් විශේෂයෙන් ඒගොල්ලන්ගේ පළවෙනි සංස්ථාපනය වෙන්නේ ලංකාවේ නෙමෙයි. පිටරටක සංස්ථාපනය කළා ලංකාවේ සමාගම් පනතට නැවත සංස්ථාපනය කරනවා. හරිද? අපිට එංගලන්තයේ කම්පැනියක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ සමාගම් පනතට නැවත සංස්ථාපනය කරනවා. ඒතර එයා පිටරටත් ව්‍යාපාර කරනවා ලංකාවෙත් ව්‍යාපාර කරනවා. දෙරටේම ව්‍යාපාර කරනවා. හරි ඒක වාසියක් යාට තියෙනවා. ඒගොල්ලන්ගෙනුත් විදේශ විනිමය වාසි ගන්න පුළුවන්. තේරෙනවද මම කියන්නේ? විදේශ තාක්ෂණය, ප්‍රාග්ධනය, ඒ වගේ දැනුමත් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ විදේශ සමාගමුත් තියෙනවා. ඒ වගේ chart එකේ දාන්නේ මූලික වශයෙන් පටන් ගන්න පුළුවන් සමාගමක් කියලා. නමුත් නිර්ණයවාසික සමාගම් වර්ගයක් පුතා. හරි ලංකාවේ පනත යටතේ පටන් ගන්න පුළුවන් කියනවා. හරි. ඊට අමතරව තව අපි දැනගත යුතු කාරණයක් තමයි සීමා රහිත සමාගමක තියෙන විශේෂත්වය තමයි ඒවේ කොටස් ප්‍රාග්ධනයක් නෑ. දැන් සීමා රහිත සමාගමක හෝ ඇපෙන් සීමිත සමාගමක කොටස් ප්‍රාග්ධන දකින්න නෑ. විශේෂයෙන්ම ඇපෙන් සීමිත දැන් ලංකාවේ සීමා රහිත සමාගම් කවුරු පටන් ගන්නන්නේ. සීමා රහිත සමාගමක් කියලා කියන්නේ ඒ ඉන්න සමාජිකයන්ගේ වක්කීම යෙදූ ප්‍රාග්ධනයත් ඉක්මවල පෞද්ගලික දේපල දක්වම යනවා නම් ඒකට අපි කියනවා සීමා රහිත වක්කීමක් කියලා. දැන් අපේන් සීමිත සමාගමක විශේෂත්වය වෙන්නේ අපේන් සීමිත සමාගමක
අපි කොටස් ප්‍රාග්ධනයක් දාන්නේ නැහැ. හරිද? ඒ සමාජිකයින්ගේ වගකීම ඔවුන් අපෝ ප්‍රමාණයක් දක්වා යනවා. දැන් අපි තුමු x සහ y එකතු වෙලා අපෙන් සීමිත සමාගමක් පටන් ගන්නවා කියලා දාන්නකෝ. මේගොල්ලෝ ලක්ෂ 5 ගානේ ප්‍රාග්ධනෙ දානවා. එක්කෙනෙක් ලක්ෂ 5 ගානේ ප්‍රාග්ධනෙ දානවා. හැබැයි මේගොල්ලෝ පොරොන්දු වෙනවා ලක්ෂ 10 ගානේ ණය ගෙවනවා කියන. ව්‍යාපාරයේ ලක්ෂ 100ක් ණය නම් ඒ ලක්ෂ 100 ගන්න මේ යෙදූ ප්‍රාග්ධනයකින් ලක්ෂ 5 10ක් පාවිච්චි කරනවා. ඊට අමතරව තව දෙන්න 5 ගෙදරින් ගේන්නත් ඕනේ. මොකද මේගොල්ලෝ එක්කෙනා 10 ගානේ පොරොන්දු වෙලා තියෙනවා. අන්නේ අපෝ සීමාව දක්වාවක් කියන සමාගම් අනිවාර්යෙන් අපි එකට කියනවා මොකද? අපේන් සීමිත සමාගම් කියලා. අපේන් සීමිත සමාගමක අවම සාමාන්‍ය සංඛ්‍යාව 2යි. එක්කෙනෙක්ට පටන් ගන්න බෑ. රජයටවත් අපේන් සීමිත සමාගම් තනියෙන් පටන් ගන්න බෑ. අනිවාර්යෙන් දෙන්නෙක් ඉන්නම ඕනේ. තේරුණා මම කියන්නේ? right. මෙම ලියන්න. ඉස්සලා අපේන් සීමිත සමාගම් මෙම ලියන්න. සමාගමේ සමාජිකයන්ගේ වගකීම සමාගමේ සමාජිකයන්ගේ වගකීම යෙදූ ප්‍රාග්ධනයත් ඉක්මවා යෙදූ ප්‍රාග්ධනයත් ඉක්මවා ඉහෙත් යම් අපෝ සීමාවක් දක්වා ඉහෙත් යම් අපෝ සීමාවක් දක්වා ක්‍රියාත්මක වන අවම සමාජිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත වන අවම සමාජිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත වන සමාගම් විශේෂයයි. සමාගම් විශේෂයයි. හරි. බලන්න අපේන් සීමිත සමාගම් දෙවර්ගයක් තියෙනවා. හැබැයි ලංකාවේ තියෙන එකකින් ක වර්ගයයි. ඔයා හයිලයිට් කරගන්න කොටස් ප්‍රාග්ධනයක් රහිත සමාගම් කියලා. ළමයිනේ පුණ්‍ය සමාගම් කියලා වර්ගයක් තියෙනවා. පුණ්‍ය සමාගම්. පුණ්‍ය සමාගම් කියලා කියන්නේ දැන් හැම සමාගමකම මේ අරමුණ කියන්නේ හැම සමාගමක අරමුණ ලාභය හෝ වෙනත් අරමුණක් තමයි තියෙන්නේ. ගොඩක් කරලා ලාභය. කාට හරි කෙනෙක්ට ඕන නම් සුබ සාධන පරමාර්ථයෙන් යම්කිසි සංවිධානයක් පටන් අරගෙන ඒකට නෛතික පුද්ගලභාවයක් සහ සීමිත වගකීමක් ගන්න ඕන නම් එයාට පුළුවන් එක අපේන් සීමිත සමාගමක් විදියට රෙජිස්ටර් කරගන්න. යම්කිසි අපේන් සීමිත සමාගමක ප්‍රධාන පරමාර්ථයේ සුබ සාධනයේ නම් අන්න ඒකට අපි පුණ්‍ය සමාගමක් කියලා කියනවා. බලන්න 34 වගන්තිය මෙහෙම දක්වලා තියෙනවා. වාණිජ්‍ය කලාව විද්‍යාව ආගම හෝ පුණ්‍ය කටයුතු ක්‍රීඩා හෝ වෙනත් පරමාර්ථයක් ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටවන ලද සහ ලාභයක් ඇත්නම් මේ සමාජිකයන් අතරේ බෙදා හැරීමක් සිදු නොකරන අපේන් සීමිත සමාගමක් පහත නියමයන්ට අනුකූල විය යුතුයි. සමාගමට සීමා සහිත යන වචනය අවශ්‍ය නොවේ. ඒ කියන්නේ අපේ පුණ්‍ය සමාගමක් පටන් ගත්තොත් අපේ වගකීම අපෙන් සීමිත වුණත් අනිවාර්යෙන් ඒකට සීමා සහිත යන වචනේ පාවිච්චි කරන්න බෑ. ඊළඟට එවැනි සමාගමක් සඳහා වන අනෙකුත් සියලු නීති රීති එවැනි සමාගම් සඳහා වන අනෙකුත් නීති රීති වලට යටත් වෙනවා. ඒ වගේම සියලු වරප්‍රසාද වලටත් යටත් වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි තුන් මෙන්න මෙහෙම විභාගෙදී අහනවා තරුණ බෞද්ධ සංගමය කියන එක කුමන සමාගමක්ද කියලා අහනවා. ඉස්සරහට ශීර්ෂපදේ නැතුව ඔයාට කියනවා නම් මේක සමාගමක් මේක මොන වර්ගයේ සමාගමක්ද කියලා. මේ සංගම් වගේ දේවල් වලින් ඉවර වෙන සමාගම් අනිවාර්යෙන් පුණ්‍ය සමාගමක්. සෑම පුණ්‍ය සමාගමක්ම අනිවාර්යෙන් මොකද්ද? අපේන් සීමිත සමාගමක්. ඒක මතක තියාගන්න. මෙම ලියන්න. ස්පෙෂල් පොයින්ට් for teachers manual කියලා තියෙන එක ලියන්න මේ. අපේන් සීමිත සමාගමක
පහත ලක්ෂණ ඇත. අපෙන් සීමිත සමාගමක පහත ලක්ෂණ ඇත. අංක 1 අවම සමාජිකයින් සංඛ්‍යාව දෙකක් සහ උපරිමයට සීමාවක් නොමැති වීම. උපරිමයට සීමාවක් නොමැති වීම. අංක 2 කොටස් ප්‍රාග්ධනයක් නොමැති වීම. කොටස් ප්‍රාග්ධනයක් නොමැති වීම. ඊළඟ සමාජිකයන්ගේ වගකීම අප වූ සීමාවක් දක්වා තිබීම. අප වූ සීමාවක් දක්වා තිබීම. ඊළඟ බොහෝ අපෙන් සීමිත සමාගම් ලාභාංශ බෙදා නොහරින පොදු පරමාර්ථ මුල් කරගෙන අරඹා තිබීම. පොදු පරමාර්ථ මුල් කරගෙන අරඹා තිබීම. right. හරි. අපි පිටු අංක 14ට යමු පුතා. ඒකේ අක්වෙරළ සමාගම් කියලා තියෙනව නේද? බලන්න අක්වෙරළ සමාගම් ලංකාවේ රෙජිස්ටර් කරනවා, ලංකාවෙන් පිටත බිස්නස් කරනවා. හයිලයිට් කරගන්න. මෙරට සමාගම් පනතරතේ සංස්ථාපනය කරනු ලැබූ එහෙත් ලංකාවෙන් පිටත ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවසර ඇති සමාගම් තමයි අක්වෙරළ සමාගම් කියලා කියන්නේ. මේ වගේ සමාගමක් පටන් ගන්නවා නම් අනුමත දේශීය බැංකුවක විදේශ මුදලින් අනිවාර්යෙන් තැන්පතුවක් තියන්න ඕනේ. හරි. right. විදේශ සමාගම් කියලා කියන්නේ පිටරටක පළවෙනි සංස්ථාපනය කරනවා, දෙවෙනි සංස්ථාපනය ලංකාවේ කරනවා. ඒ රටෙත් බිස්නස් කරලා මේ රටෙත් බිස්නස් කරන සමාගම්. බලන්න. ලංකාවෙන් පිටත සංස්ථාපනය කරනු ලැබූ ලංකාව ඇතුළත ව්‍යාපාර කිරීමට අවසර ඇති සමාගම් තමයි අපි කියන්නේ මොකද්ද? විදේශ සමාගම් කියලා කියන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා පුතේ අක්වෙරළ සමාගමකින් අත්වන වාසි මොනවද කියලා. අපි ලියමු වාසි මෙහෙම. විදේශ විනිමය මගින් වාසියත්පත් වීම. විදේශ විනිමය මගින් වාසියත්පත් වීම. වාසියත්පත් වීම. මෙරට නාමය විදේශ රටවල පැතිරීම. මෙරට නාමය විදේශ රටවල පැතිරීම. විදේශ රටවල පැතිරීම. ඊට පස්සේ මෙරට ශ්‍රමිකයින්ට විදේශ රැකියා හිමිවීම. මෙරට ශ්‍රමිකයින්ට විදේශ රැකියා හිමිවීම.
ඊට පස්සේ අනුමත ඩොලර් තැන්පතුව මගින් අනුමත විදේශ මුදල් තැන්පතුව මගින් ප්‍රතිලාභ හිමිවීම. අනුමත විදේශ මුදල් තැන්පතුව මගින් ප්‍රතිලාභ හිමිවීම. right විදේශ සමාගම් කියන්නේ පිටරට රෙජිස්ටර් කරලා මෙහෙත් ව්‍යාපාර කරන කම්පැනි වලින් අතර වාසි මොනවද කියලා අහන මෙහෙම ලියන විදේශ තාක්ෂණය ප්‍රාග්ධනය විදේශ තාක්ෂණය ප්‍රාග්ධනය මෙරටට හිමිවීම. තාක්ෂණය ප්‍රාග්ධනය මෙරටට හිමිවීම. right ඊළඟට තව දේශීය රැකියා අවස්ථා උදා වීම රට ඇතුලේ දේශීය රැකියා අවස්ථා උදා වීම. right ඊට පස්සේ ලියාපදිංචි ගාස්තු මගින් ආදායම් හිමිවීම. ලියාපදිංචි ගාස්තු මගින් ආදායම් හිමිවීම. right හරි තවත් සමාගම් කීපයක් පිළිබඳ දල හැඳින්වීමක් තියෙන ඒවා දල වශයෙන් බලා ගන්න විභාගෙදී ඔයාලට වැදගත්තේ බහුජාතික සමාගම් ගැන නිතරම මේ පුතා අපිට කියවෙනවා යම් යම් කාරණාවලදී බහුජාතික සමාගමක් කියලා කියන්නේ විවිධ රටවල කොටස් හිමියෝ සම්බන්ධ කරගන්න සමාගම් තමයි බහුජාතික සමාගම් කියලා කියන්නේ. ඔය සිලෝන් ටොබැකෝ කම්පැනි එක, ඒ කියන්නේ ඔය CTC කම්පැනි එක, ලංකා IOC කම්පැනි එක, ඒ වගේ ඒවා බහුජාතික සමාගම්. බහුජාතික සමාගමක් නමින් අඳුරගන්නේ කොහොමද? බහුජාතික සමාගමක් බොහෝ වෙලාවට ව්‍යාපාර කරන රටේ නම තමන්ගේ ව්‍යාපාරේ නමත් එක්ක දානවා. දැන් සිංගර් ශ්‍රී ලංකා සමාගම. හරි. ඉන්දියන් ඔයිල් ලංකා සමාගම. හරි. සිලෝන් ටොබැකෝ කම්පැනි කියන්නේ ලංකා දුම්කොළ සමාගම. ඕක ජපාන්ට ගියාම ජපාන දුම්කොළ සමාගම වෙනවා. වට තේරෙනවා මම කියන්නේ. එක එක රටවල එක එක විදිහට තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. හරි. අනිවාර්යෙන්ම පොදු සමාගම්, මහා පරිමාණ පොදු සමාගම්. බලන්න මව් සමාගම එක රටකත් ඊට අනුබද්ධ සහකාර ලෝකයේ අනෙකුත් රටවලත් පිටව ගන්නා විශාල පරිමාණයේ පොදු සමාගම්. මෙන්න සමාගම ලක්ෂණ ලියන්න. පළවෙනි එක මහා පරිමාණ වීම. මහා පරිමාණ වීම. ඒ වගේම පොදු සමාගම් වීම. පොදු සමාගම් වීම. ඊළඟ විවිධ රටවල කොටස් හිමියන් සම්බන්ධ කර ගැනීම. විවිධ රටවල කොටස් හිමියන් සම්බන්ධ කර ගැනීම. ඊට පස්සේ එක් නාමයක් යටතේ කටයුතු කිරීම. එක එක රටවල එක එක නම් වලින් නෙමෙයි එකම නමින් තමයි තියෙන්නේ. එක් නාමයක් යටතේ කටයුතු කිරීම. ඊට පස්සේ එකම වෙළඳ ලකුණක් භාවිත කිරීම. එකම වෙළඳ ලකුණක් භාවිත කිරීම. right මෙහෙමයි බහුජාතික සමාගම් කියන ඒවා රටකට වැදගත් වගේම ඒවයි අවාසිත් තියෙනවා. වැදගත්කම තමයි ඒවා විශාල සමාගම්. ඒකෙන් ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා, සේවා නියුක්තිය වර්ධනය වෙනවා නේද? ඊට පස්සේ විදේශ ප්‍රාග්ධනය අපිට ලැබෙනවා. පොදු සමාගම් හින්දා කොටස් වෙළඳපළ කටයුතු වර්ධනය වෙනවා. ඒ වගේ වාසි තියෙනවා පුතේ. හැබැයි ඉතින් ලංකාවේ සමාගම් නෙමෙයි මේවා බොහෝ වෙලාවට වෙන රටවල සමාගම්. ඒතර දේශීය ශ්‍රමය, දේශීය සම්පත් වගේ දේවල් හූරගෙන කනවා. ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ භාණ්ඩ හදන කුඩා පරිමාණ කර්මාන්ත ඒකටත් තින දෙන්නේ
ඒව මාකට් එකෙන් අනිවාර්යෙන් එළවනවා. ඉතින් ඒ වගේ දේශීය කර්මාන්ත බිඳ වැටෙනවා සමහරලාට. ඒ වගේ වාසි අවාසි දෙකම තියෙනවා. හරි ඉස්සලා අපෙන් අවාසි අහනවා අවාසි ලියුම් මෙහෙම දේශීය සම්පත් අනිසි ලෙස පරිහරණය කිරීම. දේශීය සම්පත් අනිසි ලෙස පරිහරණය කිරීම. දේශීය සම්පත් අනිසි ලෙස පරිහරණය කිරීම. ඊට පස්සේ දේශීය ශ්‍රමය අනිසි ලෙස භාවිත කිරීම. දේශීය ශ්‍රමය අනිසි ලෙස භාවිත කිරීම. දේශීය ශ්‍රමය අනිසි ලෙස භාවිත කිරීම. ඒ වගේම ලදරු කර්මාන්ත පිරිහීම. ලදරු කර්මාන්ත කියන්නේ මේ කිරි බෝතල් තොටිලි සූප්පු හදන ඒවා නෙමෙයි. කුඩා පරිමාණ කර්මාන්ත තමයි ලදරු කර්මාන්ත කියලා කියන්නේ. ලදරු කර්මාන්ත පිරිහීම. ඒ වගේම සංස්කෘතියට නොගැලපෙන භාණ්ඩ හා සේවා නිපදවීම. සංස්කෘතියට නොගැලපෙන භාණ්ඩ හා සේවා නිපදවීම. ඊට පස්සේ තව වෙළඳපළ සමතුලිතයේ බිඳ වැටීම. ඉල්ලුමට වඩා සැපයුම තියෙනවා මාකට් එකේ. එතකොට වෙළඳපළ සමතුලිතයේ බිඳ වැටීම. තව එකක් වෙළඳ ඒකාධිකාරී ගොඩනැගීම. වෙළඳ ඒකාධිකාරී. වෙළඳ ඒකාධිකාරී ගොඩනැගීම. ඒගොල්ලෝ විතරයි මාකට් එකේ ඉන්න පුළුවන් කියලා දාලා තමයි වෙළඳ ඒකාධිකාරී කියලා කියන්නේ. හැබැයි වාසිත් තියෙනවා. සේවා නියුක්තිය වැඩි වෙනවා. තව තාක්ෂණීය රටට ලැබෙනවා, විදේශ ප්‍රාග්ධනය ලැබෙනවා නේද? රජයට බදු ආදායම් වැඩි වෙනවා. ඒ වගේ වාසිය තියෙනවා. පුතාල ඒවා දල වශයෙන් බලන්න. පුණ්‍ය සමාගම් ගැන මම සඳහන් කළානේ. පුණ්‍ය සමාගම් කියලා කියන්නේ සුබ සාධන පරමාර්ථයෙන් පටන් ගන්න සමාගම් තමයි පුණ්‍ය සමාගම්. මේවා අපේන් සීමිත සමාගම්. බලන්න ලාභාංශ බෙදන්න බෑ. වක්කීම සීමිත උනත් නමත් එක්ක සීමිත කියන පදේ පාවිච්චි කරන්න බෑ. ඒ ටික බලලා හයිලයිට් කරගන්න. පුණ්‍ය සමාගමක් සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරාම ඒ අයදුම් පත්‍රය සම්බන්ධ පහත කරුණු කෙරෙහි ස්ථිරභාවයක් සමාගම රෙජිස්ට්‍රාර් වලට තියෙන්න ඕන. ලියන පළවෙනි එක සමාගමේ පරමාර්ථය සුබ සාධනය බව. සමාගමේ පරමාර්ථය සුබ සාධනය බව. සුබ සාධනයේ බව. ඊළඟට සමාජිකයින්ට ලාභාංශ නොගෙවන බව. සමාජිකයින්ට ලාභාංශ නොගෙවන බව. ලාභාංශ නොගෙවන බව. ඊළඟ ලාභයක් ඇතනම් එය පරමාර්ථය ඉටු කර ගැනීම සඳහාම භාවිත කරන බව. ලාභයක් ඇතනම් එය පරමාර්ථය ඉටු කර ගැනීම සඳහාම භාවිත කරන බව. right. හරි. පරිපාලක සමාගම් සහ පරිපාලිත සමාගම් කියන්නේ මේ වගේ දෙයක් පුතේ. අපි හිතමු A කියලා සමාගමක් තියෙනවා. ඊට පස්සේ B කියලා සමාගමක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ A කියන සමාගමේ කොටස් ප්‍රාග්ධනෙන් 51%කට වඩා කොහොම හරි කරලා B සමාගම අත්පත් කරගන්නවා. කොටස් ගත්ත අයකින් වැඩියෙන් සල්ලි ගෙවලා ඒ කොටස් එක කොහොම හරි ගන්නවා. A සමාගමේ කොටස් ප්‍රාග්ධනෙන් 50%කට වඩා B සමාගම අත්පත් කරගන්නවා. අත්පත් කරගත්තාම ඒ කියන්නේ A සමාගමේ වෝටින් පවර් එකේ A සමාගමේ ඡන්ද බලෙනුත් 51%ක් Bට තියෙනවා. B තමයි ඒව පාලනය කරන්නේ. ඒතර Bට අපි කියනවා පරිපාලක කියලා.
ඒට අපි කියනවා මොකද්ද? පරිපාලිතය කියලා. පරිපාලිතය කියලා කියනවා. හරි. බලන්න පරිපාලක සහ පරිපාලිත සමාගම් යම් සමාගමක් කොටස් නිකුත් කළ විට එම සමාගමේ කොටස් වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන කොටස් නිකුත් කළ සමාගම මේ තියෙන කොටස් නිකුත් කළ සමාගමේ පාලන බලය හිමි කර ගන්න සමාගම මොකද්ද? පරිපාලක සමාගම. එසේ පාලනයට ලක්වන සමාගම. ඒ කියන්නේ ඒ සමාගම පරිපාලිත සමාගම. right. මොනවාද සමාගම් පිළිබඳව පුතාලා පොඩ්ඩක් දැනගන්න ඕන. ඊට අමතරව ෆ්ලැග්ෂිප් සමාගම්, ආශ්‍රිත සමාගම් සහ සමූහ සමාගම් කියලා තියෙනවා. ඒවා නිකන් කියව ගන්න විභාගෙදී එන්නේ. ඉස්සරහට ඉගෙන ගන්නකොට වැදගත් වෙනවා. ඒවට කතර ලකුණක් දාගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවා විභාගෙට එන්නේ නැහැ. ෆ්ලැග්ෂිප් සමාගම්, ආශ්‍රිත සමාගම්, සමූහ සමාගම් නිර්වචනය කරන්න කියලා. ඒවා නොබැලුවත් එකයි බැලුවත් එකයි සාමාන්‍ය දැනීමට ඒවා වැදගත් වෙනවා. හරි. එමනම් පුතා අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරමු සමාගමක් සංස්ථාපනය කිරීම සහ ඊට අදාළ තවත් කරුණු කාරණාවන් පිළිබඳව. හරි. ආයුබෝවන්.